ඉතින් දැන් මේ නෂ්ට වී යන ජීවීන් පිළිබඳව නෂ්ට වෙච්ච ජීවීන් පිළිබඳ නෂ්ට වී යාමේ තර්ජනයට අනාගතයේදී මුහුණ පාන්න ඉඩ තියෙන ජීවීන් පිළිබඳ මේ සියලු තොරතුරු එක්රැස් කරලා සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර සංගමය විසින් සෑම වර්ෂයකදීම නිකුත් කරන තොරතුරු එකතුවක්. ගොඩක් අය මේකට කියන්නේ රෙඩ් ඩේටා බුක් රතු දත්ත පොත කියලා. ඒ රතු දත්ත පොතේ නිර්ණායක කීපයක් තියෙනවා. අපි ඒව ටික සාකච්ඡා කරන්න තමයි ඊළඟට යොමු වෙන්නේ. හරි. මේ බලන්න. රතු දත්ත පොතේ මට්ටම් ගණනාවක් තියෙනවා. මම මේ සියලුම මට්ටම් ඉදිරිපත් කරනවා. ඒ වගේම සිලබස් එක ඔයා දැනගන්න ඕන ප්‍රමාණයකුත් තියෙනවා. ඒ ගැනත් ඔයාට මම කියන්නම්. මේක සංකේතවත් කරන්න අපි ඉංග්‍රීසි අක්ෂර ක්‍රමයක් භාවිතා කරනවා. EX EW CR EN VU මේ මට්ටම් පහ ගැන පමණයි විභාගෙදී ඔයාගෙන් අපේක්ෂා කරන්නේ. දැන් මේ මට්ටමට කියන්නේ නෂ්ට වූ මට්ටම. මේක හඳුන්වන්නේ වනමේ නෂ්ට වූ. වනමේ නෂ්ට වූ. මේක අතිශය අන්තරායට ලක් වූ. මේක අන්තරායට ලක් වූ EN. මේක VU vulnerable අන්තරායට ලක් විය හැකි. මීට අමතරව තියෙනවා අපි ඒවා ගැඹුරින් සාකච්ඡා කරන්නේ තර්ජනය අඩු මට්ටම් NT සහ LC කියලා තියෙනවා. හරි. මේක කියන්නේ තර්ජනයට ආසන්න මේ අඩු අවදානම්. දැන් මේ කාණ්ඩ තුනටම කියන්න පුළුවන් පොදුවේ මේ කාණ්ඩ තුනටම කියන්න පුළුවන් තර්ජනයට ලක් වූ කියලා. ලක් වූ. මේ කාණ්ඩ දෙක තර්ජනයට ලක් නොවූ කාණ්ඩ විදියට සලකන්නත් පුළුවන්. මේක තමයි රතු දත්ත වර්ගීකරණයේදී තියෙන්නේ. තවත් කාණ්ඩ කීපයක් තියෙන ඒවා සිලබස් එකේ නැති නිසා මම විශේෂයෙන් සාකච්ඡා කරන්නේ නැහැ. දැන් මගේ අරමුණ තමයි ඔයාලට මෙන්න මේ කාණ්ඩ පහ ගැන පුළුල් අවබෝධයක් ලබා දෙන එක. ඒක තමයි සිලබස් එකේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන් මේ කාණ්ඩ පහ ගැන හොඳ ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕනේ. අපි එකින් එක කාණ්ඩය ගැන සාකච්ඡා කරමු. දැන් මේ EX කාණ්ඩය නෂ්ට වූ කාණ්ඩය. දැන් යම් කිසි ජීව විශේෂයක් නෂ්ට වූ කියලා සලකන්නේ ඇයි? මම කලින් කිව්වා වගේම යම් විශේෂයක අවසාන සමාජිකයත් වඳ වී ගොස් ඇති බවට කිසිම සැකයකින් තොරව තහවුරු වෙනවා නම් අපි මේ වගේ කාණ්ඩයක් හඳුන්වන්නේ මොකක් කියලාද? නෂ්ට වූ EX කියලා හඳුන්වන්නේ. EX. මොකද EX කාණ්ඩයේ සමාජික එක්කෙනෙක්වත් අද වෙනකොට ස්වභාවිකව අපේ පෘථුවියේ අපිට සජීවීව දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මේ නෂ්ට වූ කාණ්ඩයට අයිති වෙන්නේ කවුද? මම මෙතනින් ලියන්නම්. මේ EX කාණ්ඩයට අයිති වෙන සමාජිකයෝ 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනාම ස්වභාවික පරිසරය අද නැහැ දකින්න අපිට. හරි? පෘථුවියේ දකින්න ලැබෙන්නේ නැහැ. එක්කෙනෙක් ඩෝඩෝ. කවුද මේ ඩෝඩෝ කියන්නේ? ඩෝඩෝ පක්ෂියා කියලා කියන්නේ. ඩෝඩෝ පක්ෂියා. මෙයා වාසය කරලා තියෙන්නේ මේ මුරුසි අයිලන්ඩ් වල. මුරුසි දිවයිනේ තමයි වාසය කරපු කෙනෙක් තමයි මේ ඩෝඩෝ පක්ෂියා කියලා කියන්නේ. දඩයක්කාරයන්ගේ ප්‍රහාරවලට ලක් වෙලා තමයි සම්පූර්ණයෙන්ම වඳ වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාට හොඳට පුරුදු වචනයක් ලෝම මැමත්. මේ ලෝම මැමත් වාසය කරේ කොහෙද? උතුරු ඇමරිකාවේ. උතුරු ඇමරිකාවේ වාසය කරපු ලෝම මැමත් අද කිසිදු සමාජිකයෙක් පෘථුවියේ දකින්න ලැබෙන්නේ නැහැ.
මේකට දැන් මේ නෂ්ට වෙච්ච කාණ්ඩයට අපේ රටේ උදාහරණයකුත් තියෙනවා. මේ බලන්න මේ විද්‍යාත්මක නාමයක් මේක අපි පාඩම් කරගන්න ඕනේ ස්පෙලිං සහිතව ක්‍රූඩියා සෙලනිකා. ක්‍රූඩියා සෙලනිකා. හරි මේ ක්‍රූඩියා සෙලනිකා කියන්නේ කවුද? රනිල ශාකයක්. රනිල කුලයට අයිති එක්තරා ශාකයක්. ක්‍රූඩියා සෙලනිකා අද වෙනකොට ශ්‍රී ලංකාවේ නෂ්ට වෙච්ච ශාකයක් විදියට සලකනවා. හරි එමනම් සාරාංශයකට આવොත් නෂ්ට වෙච්ච විශේෂයක් කියන්නේ කාටද? යම් විශේෂයක අවසාන සමාජිකයාත් මිය ගොස් ඇති බවට සැකයකින් තොරව තහවුරු වෙනවා නම් අන්න ඒ වගේ විශේෂ අපි ඇතුළත් කරන්නේ රතුදත්ත පොතේ නෂ්ට වූ කාණ්ඩයට. ඩෝඩෝ පක්ෂියා මුරුසි දිවයිනේ ලෝම මෙමත් උතුරු ඇමරිකාවේ ශ්‍රී ලංකාවට අදාළව රනිල ශාකයක් තියෙනවා ක්‍රූඩියා සෙලනිකා. මේකට හොඳම උදාහරණ. මේ උදාහරණ සියල්ල පාඩම් කරගන්න ඕනේ. බහුවර්ණ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට මේ කොටස් වලින් ප්‍රශ්න අහන නිසා. මම ඔයගේ අවධානය යොමු කරන්න කැමති ඊළඟ මට්ටමට. EW extinct in the wild වනමය නෂ්ට වූ. හරි මොකද්ද මේකේ තේරුම? දැන් මේ වනමය නෂ්ට වූ කාණ්ඩයක් කියලා අදහස් කරන්නේ මෙයා මෙතනින් මේ EX එක්ක වෙනස් වෙන හේතුව මොකද්ද? EX වලට ඇතුළත් වෙච්ච කිසිදු සමාජිකයෙක් අද පෘථුවියේ කිසිම පරිසර පද්ධතියක දකින්න නැහැ. හැබැයි EW සමාජිකයෝ පෘථුවියේ අදරත් දකින්න ඉන්නවා. වෙනස තමයි ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවල අපි කියන්නේ නිජ භූමිය මාතෘ භූමිය ඒ තැනේදී අද එක සමාජිකයෙක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. තමන්ගේ ස්වභාවික වාසස්ථානවල දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි පෘථුවියෙන් මේගොල්ලන් සමු අරගෙන නැහැ. තාමත් පෘථුවියේ ඉන්නවා. එහෙනම් කොහෙද ඉන්නේ? ශාකයක් අපි මේ කාණ්ඩයට ඇතුළත් කරගමු. මේ කාණ්ඩයට ඇතුළත් ශාකයක් සැලකුවොත් අද ඒ ශාකයේ ඉන්නේ වනාන්තර පරිසරයේ නෙමෙයි. අද ඒ ශාකයේ ඉන්නේ එක්ක උද්භිද උද්‍යානයක. එහෙම නැත්නම් පැලතවානක වගා මාධ්‍යයක තමයි ඉන්නේ. අපි හිතමු සත්වයෙක් කියලා EW වලට අයිති වෙන මේ සත්වයා අද වෙනකොට ඉන්නේ වනාන්තරයේ නෙමෙයි. මේ සත්වයා අද වෙනකොට ඉන්නේ මිනිසා විසින් සිර කරලා තියෙන කොටු කරලා තියෙන භූමියක. සරලව කියනවා නම් කූඩුවක් ඇතුලේ සත්වෝද්‍යානයක. එහෙම නැත්නම් සංරක්ෂණ මධ්‍යස්ථානයක. හරි? එතකොට මේ EW වල ඉන්න සමාජිකයෝ අද වෙනකොට තමන්ගේ ස්වභාවික පරිසරයේ නෙමෙයි ඉන්නේ. ඒගොල්ලන් වගා කරන ලද හෝ සිර කරන ලද හෝ තමන්ගේ ස්වභාවික වාසස්ථානයෙන් පිටත ස්වභාවීකරණය කරන ලද බලන්නේ වචනේ ස්වභාවික නෙමෙයි ස්වභාවීකරණය කරන ලද. එතකොට මේ වචනේ තුල කියවෙනව නේද මිනිසාගේ බලපෑමක් තියෙනවා කියලා. මිනිසා විසින් තමයි අද මේ අයව පවත්වාගෙන යන්නේ. එතකොට මේකේ අර්ථ දැක්වීම හොඳට පාඩම් කරගන්න. දිග අර්ථ දැක්වීමක් ගොඩක් අයට මේව පාඩම් නැහැ. බලන්න වගා කරන ලද හෝ සිර කරන ලද හෝ ස්වභාවීකරණය කරන ලද ගහණයක් ලෙස පමණක් ස්වභාවික වාසස්ථාන වලින් පිටත ජීවත් වෙන කාණ්ඩවලට තමයි අපි කියන්නේ EW කාණ්ඩයක් කියලා. දැන් EW වලට අයිති වෙන ප්‍රධානම ජීවියෙක් තමයි ප්‍රසිද්ධම ජීවියෙක්. පැරණි නිර්දේශෙත් මෙයාව තමයි දාලා තිබ්බේ. සීෂෙල්ස් කියලා දූපත් වගේක් තියෙනවා. සීෂෙල්ස්. මේ සීෂෙල්ස් දූපත්වල වාසය කරපු අර අවුරුදු ගණනාවක් අවුරුදු 300ක් විතර ආයු කාලයක් තියෙන යෝධ ඉබ්බා. අද යෝධ ඉබ්බෝ එකෙක්වත් දකින්න නැහැ සීෂෙල්ස් වල. හැබැයි යෝධ ඉබ්බෙත් දකින්න පුළුවන් ඔබට දෙහිවල සත්වෝද්‍යානයේ. ලංකාවේ එක්කෙනෙක් ඉන්නවා. ලෝකේ වෙනත් සත්වෝද්‍යානවල ඉන්නවා. ඒ කියන්නේ සිර කරන ලද තැනක මෙයා ඉන්නවා. හරි? තව එකපාරක් අපි මේ අර්ථ දැක්වීමට එමු. EW වල අර්ථ දැක්වීමට වගා කරන ලද හෝ සිර කරන ලද හෝ ස්වභාවීකරණය කරන ලද ගහණයක් ලෙස පමණක් ස්වභාවික පරිසරයෙන් බැහැරව ජීවත් වන ජීවීන් තමයි වනමේ නෂ්ට වූ EW කියලා සලකන්නේ. පැහැදිලිද? right. මං තර්ජනයට ලක් වෙච්ච කාණ්ඩ ටික කතා කරන්නම්. මෙතෙන්ට මම එන්නම්. මේ අය මේ කාණ්ඩ තුනටම පොදුවේ කියන්නේ තර්ජනයට ලක් වෙච්ච කාණ්ඩ කියලා. ඒකට හේතුව තමයි අර ඉහළ තියෙන මට්ටම් තරම්ම අවදානමකට ලක් වෙලා නැහැ. නමුත් අනාගතයේදී මේ තත්ත්වෙට එන්න පුළුවන්. ඒ කියන්නේ මේ CR කියන මට්ටම නුදුරු අනාගතයේදී EW කරා යන්න පුළුවන්. EN එක CR එකට එන්න පුළුවන්. මේ VU එක EN මට්ටම දක්වා ඉහළ නංවන්න පුළුවන්. හරි? දැන් මේ තුන් දෙනාගේම අර්ථ දැක්වීම එක හා සමානයි දරුවෝ. මේ තුන් දෙනාගේම අර්ථ දැක්වීම එක හා සමානයි. පොඩි වචනකින් දෙකකින් තමයි මේක වෙනස් වෙන්නේ. මොකද්ද වෙනස? දැන් CR කියන්නේ මොකද්ද?
CR කියන්නේ වනමය පරිසර වලින් වඳ වී යාමට අතිශය ඉහළ අවදානමක් ඇති බවට පිළිගත හැකි ප්‍රබල හේතු සාධක පවතින කාණ්ඩ තමයි අපි කියන්නේ CR කියලා. ආයිත් මම කියන්න මේ බලන්න. වනමය පරිසර වලින් වඳ වී යාමට නැත්තම් නෂ්ට වීමට අතිශය ඉහළ මේ වචන දෙක හොඳට අහගන්න. අතිශය ඉහළ අවදානමක් ඇති බවට පිළිගත හැකි හේතු සාධක සහිත තක්සෝන. එතකොට EN වලයි CR වලයි වෙනස මොකද්ද? මේ බලන්න. වනමය පරිසර වලින් වඳ වී යාමට ඉතා ඉහළ අවදානමක්. ඉතා ඉහළ අවදානමක් ඇති ජීව විශේෂ. ඉතා ඉහළ අවදානමක් ඇති බවට හේතු සාධක සහිත ජීව විශේෂ. මොකද්ද වෙනස? CR වලදී කිව්වේ අතිශය ඉහළ අවදානම. හැබැයි ඊට වඩා පොඩ්ඩක් සැර බාල වෙලා තියෙන්නේ. EN වලට එනකොට අතිශය ඉහළ නෙමෙයි ඉතා ඉහළ. එහෙනම් VU vulnerable වලට එනකොට තව පොඩ්ඩක් ඔය සැර අඩු වෙනවා. කොහොමද vulnerable කියන්නේ? VU අර්ථ දක්වන්නේ කොහොමද? වනමය පරිසර වලින් වඳ වී යාමට ඉහළ අවදානමක් ඇති බවට. දැන් මුලින්ම කිව්වා අතිශය ඉහළ CR, ඉතා ඉහළ EN, දැන් ටිකක් සැර අඩුයි. ඉහළ අවදානමක් ඇති බවට පිළිගත හැකි හේතු සාධක සහිත කාණ්ඩ තමයි vulnerable කියන්නේ. දැන් ඔයාලට අදහස පැහැදිලිද? මම සාරාංශයකට එන්නම්. CR වල තේරුම මොකද්ද? CR වල තේරුම CR කියන්නේ වනාන්තර වලින් නැත්නම් වනමය පරිසරයෙන් වඳ වී යාමට අතිශය ඉහළ අවදානමක් ඇති බවට පිළිගත හැකි හේතු සාධක සහිත පිළිගත හැකි ප්‍රබල හේතු සාධක සහිත තක්සෝන. ඊළඟට EN කියන්නේ මොකද්ද? වනාන්තර වලින් වඳ වී යාමට ඉතා ඉහළ අවදානමක් ඇති බවට පිළිගත හැකි හේතු සාධක සහිත තක්සෝන. ඊළඟට vulnerable VU කියන්නේ මොකද්ද? වනාන්තර වලින් වඳ වී යාමට ඉහළ අවදානමක් ඇති බවට පිළිගත හැකි හේතු සාධක සහිත තක්සෝන නැත්නම් කාණ්ඩ. මේකට උදාහරණත් මතක් කරන්න ඕනේ. කවුද CR වලට ඉන්න උදාහරණ? CR වලට උදාහරණ දෙකක් ඉන්නවා. ශාකයක් විදියට සලකන්න පුළුවන් මහමඩු ශාකය. මේ ශ්‍රී ලංකාවට අදාළ උදාහරණයක්. මහමඩු ශාකය කියන්නේ ප්‍රධානම උදාහරණයක්. ඊළාට දුම්බර ගල්පර දියමැඩියා. මෙන්න දුම්බර ගල්පර දියමැඩියා කියන්නේ ලංකාවේ ඉන්න අතිශය අන්තරායට ලක් වෙච්ච විශේෂයක්. EN වලට අදාළවත් අපිට දෙන්නෙක්ව කියන්න පුළුවන්. EN වලට අදාළව. එකක් තමයි මේ ඇතා එහෙම නැත්නම් අලියා. බලන්න ඇතා අලියා කියන සත්තු අන්තරායට ලක් වෙලා තියෙන්නේ. හරි. වර්ෂයකට විශාල අලියතුන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේදී මරණයට පත් වෙනවා. මිනිස් ක්‍රියාකාරකම් වගේම සමහර ස්වභාවික හේතු නිසා. ඉතින් මේ අය මේ මට්ටමට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ වෙසක් ඕකිඩ් කියලා ශාකයක් තියෙනවා. වෙසක් ඕකිඩ්. ඒකත් මෙතන තියෙනවා. මේ vulnerable වලටත් දරුවෝ උදාහරණ දෙකක් තියෙනවා. vulnerable වලට උදාහරණ දෙකක්. එකක් තමයි පුංචි ලේනා. පුංචි ලේනා. ඒ වගේම ශාකයක් තියෙනවා බටර් කප් කියලා. චූටි මලක් හැදෙන්නේ. බටර් කප් කියලා හඳුන්වන්නේ. මේ ඔක්කොම විද්‍යාත්මක නම් නොවන නිසා සාමාන්‍ය අක්ෂර වලින්ම අපිට ලියන්න පුළුවන්. මේවල විද්‍යාත්මක නම් විභාගෙදී අහන්නේ අර ක්‍රූඩියා සෙලනිකා විතරයි ඇහුවේ. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ විශේෂ සංකල්පය ගැනම සම්බන්ධ කරුණු කීපයක්. මෙතනදී අපිට විශේෂ සංකල්පයේ ප්‍රධාන විශේෂ 8ක් ගැන අපි සාකච්ඡා කරනවා. එකක් තමයි ඒකදේශික විශේෂ. මේකටම ආවේනික විශේෂ කියලා කියන්නත් පුළුවන්. ඊළඟට අපි කතා කරනවා දේශීය විශේෂ ගැන. මේ හැම එකකම අර්ථ දැක්වීම අපි කතා කරනවා. ඒ වගේම මේවට සම්බන්ධ උදාහරණ සාකච්ඡා කරනවා. ඊළඟට විදේශික ආගන්තුක විශේෂ. පර්යටන විශේෂ. අවශිෂ්ට විශේෂ. දජ්ජයධාරී විශේෂ.
මූලස්ථාන විශේෂ අවසානයේදී ආගන්තුක ආක්‍රමණික විශේෂ. එතකොට මේ කොටස මේ විශේෂ සංකල්පයත් අවසන් වෙනවා මේ මූලික මාතෘකාට සාකච්ඡා කරාට පස්සේ. දැන් බලන්න ඒකදේශික නැත්තම් ආවේනික විශේෂ කියන්නේ මොකක්ද කියලා. යම් විශේෂයක් එක් රටක හෝ යම්කිසි ප්‍රදේශයක පමණක් සීමා වෙලා තියෙනවා නම් අපේ විශේෂ වලට කියන්නේ ඒකදේශික නැත්තම් ආවේනික විශේෂ කියලා. ඒතර මේ විශේෂය එක් රටකට හෝ එක් ප්‍රදේශයකට පමණයි සීමා වෙන්නේ. මේ විශේෂය ලෝකේ වෙනත් කිසිම රටක හෝ ප්‍රදේශයක ස්වභාවිකව දකින්න ලැබෙන්නේ නැහැ. දැන් ආවේනික විශේෂ සඳහා උදාහරණ 4ක් රිසෝස් බුක් එකේ සටහන් වෙනවා. ඒවල සාමාන්‍ය නම වගේම විද්‍යාත්මක නාමකරණයක් ලබා දීලා තියෙන නිසා අපි ඒවල විද්‍යාත්මක නාමයනුත් දැනගන්න ඕනේ, පාඩම් කරගන්න ඕනේ. දැන් මෙතන ඒකදේශික විශේෂ වලට උදාහරණ දෙකට ශාක දෙකක් දීලා තියෙනවා. පළවෙනි ශාකය තමයි ඩිප්ටෙරෝකාපස් සෙලනිකස්. දැන් මේ නාමකරණයන් සටහන් කරනකොට නාමකරණ නීති අනුගමනය කරමින් කරන්න ඕනේ. අතින් ලිවීමක් කරන නිසා පද යටින් වෙන වෙනම ඉරි දෙකක් අඳින්න ඕනේ. දැන් මේ කවුද ඩිප්ටෙරෝකාපස් සෙලනිකස් කියන්නේ? සිංහරාජ වනාන්තරයේ ප්‍රමුඛම ශාක විශේෂයක් හොර ශාකය. මේක ආවේනික ශාකයක්. ඒ වගේම මෙන්න දෙවෙනි කෙනා ගාසීනියා ක්වේසිටා. ඒ තමයි ගොරකා. දැන් සත්ව විශේෂ දෙකකුත් ඉන්නවා. එක්කෙනෙක් තමයි පන්ටියස් නිග්‍රෝෆේසියාටස්. පන්ටියස් නිග්‍රෝෆේසියාටස් කවුද? එයා තමයි අපේ ඒකදේශික මත්ස්‍යයෙක් බුලත් හපයා. අවසානම කෙනා තමයි ලෝරිස් ටර්ඩි ග්‍රාඩස්. කවුද මේ ලෝරිස් ටර්ඩි ග්‍රාඩස් කියන්නේ? ඒකදේශික ශීරපායි සත්වෙක් උණහපුලුව. එතකොට මේ 4 දෙනා තමයි රිසෝස් බුක් එකේ සඳහන් කරලා තියෙන උදාහරණ 4 ආවේනික ශාක දෙකකුයි ආවේනික සතුන් දෙන්නෙකුයි විදිහට තමයි දීලා තියෙන්නේ. මේවා සටහන් කරගන්න ඉක්මනින්ම මේ ස්පෙලිංස් පාඩම් කරගන්න ඕනේ. මේවා ව්‍යුහගත ප්‍රශ්න වලට සහ MCQ වලටත් අහන නිසා. මේවා මීට කලිනුත් අවුරුදු වල ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඊළඟ කොටසට යන්. ඒ තමයි දේශීය විශේෂ. දැන් මේ දේශීය විශේෂවල අර්ථකථනය තේරුම් ගන්නවට වඩා පහසුවෙන් මම මේක විස්තර කරන්නම්. ඊට පස්සේ මම අර්ථකථනයත් ඕගලන්ට කියලා දෙන්නම්. දේශීය විශේෂයක් කියන එකේ අදහස මේකයි. දැන් සමහර ජීව විශේෂ ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරවල දකින්න ලැබෙනවා. ස්වභාවික වාසස්ථානවල ඒගොල්ලන් හම්බ වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව නොවන වෙනත් රටවල් වලත් ඒ විශේෂම ස්වභාවිකව වාසය කරනවා. දැන් හොඳම උදාහරණය තමයි ලූලා කියන මිරිදිය මත්ස්‍යයා. දැන් ලූලා ශ්‍රී ලංකාවේ ගංගාවල දකින්න ලැබෙනවා. ඒ වගේම ඉන්දියාවේ තියෙන විශාල ගංගාවන් තියෙනවා. ගංගා නම් නදිය වගේ. ඒ වගේ විශාල ගංගාවලත් මේ ලූලා දකින්න පුළුවන් ස්වභාවිකව. ශ්‍රී ලංකාවේදීත් එයා අභිජනනය කරලා තමන්ගේ වර්ගය බෝ කරලා ඒ පැටවුන් පෝෂණය ලබාගෙන වර්ධනය වෙලා ඊළඟ පරම්පරාව ඇති වෙනවා. ඉන්දියාවෙත් මේ තත්ත්වෙම සිද්ධ වෙනවා. දැන් ওই වගේම ශාකයකට උදාහරණයක් විදිහට කිතුල් ගන්න පුළුවන්. කිතුල් ශ්‍රී ලංකාවේ වගේම තවත් ආසියානු රටවල් කීපයක ස්වභාවිකව දකින්න පුළුවන්. විශේෂ මධ්‍යස්ථාන වල නෙමෙයි සාමාන්‍ය ස්වභාවික පරිසරයේම. එතකොට පැහැදිලිව ඒ ශාක විශේෂයේ ශ්‍රී ලංකාවට දාවේනික, ඉන්දියාවට දාවේනික, වෙන රටකට දාවේනික කියලා නිශ්චිතවම කියන්න බෑ. එහෙම විශේෂ අපි සලකනවා දේශීය විශේෂ කියලා. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ මේ අය
ඒ පරිසරවල ස්වභාවිකව ඉඳලා තියෙනවා අදටත් ඉන්නවා. හරි. ඒ නිසා මෙහෙම අර්ථ දැක්වීමක් තියෙනවා දේශීය විශේෂ වලට ඓතිහාසිකව හඳුනාගත් ස්වභාවික සීමාවන් තුල පවතින ශාක හෝ සත්ව විශේෂ. මම ආයෙත් කියනම් හොඳට අහගන්න. ඓතිහාසිකව හඳුනාගත් ස්වභාවික සීමාවන් තුල පවතින ශාක හෝ සත්ව විශේෂ තමයි අපි කියන්නේ දේශීය විශේෂ කියලා. ඒතකොට දේශීය විශේෂ වලට උදාහරණ දෙකක් තියෙනවා. මොනවද උදාහරණ දෙක? ලූලා සහ කිතුල් කියන උදාහරණ දෙක තමයි අපි ගන්නෙ. හරි. දැන් අපි දෙකක් ඉවරයි. අපි යනවා තුන්වෙනි එකට. විදේශික ආගන්තුක විශේෂ. හරි. විදේශික ආගන්තුක විශේෂ. දැන් ඒ නමේම තියෙනවා මෙයාව එයාගේ ස්වභාවික වාසස්ථානයෙන් බාහිර වෙනත් භූගෝලීය ප්‍රදේශයකට හඳුන්වා දුන්න විශේෂයක්. විදේශික ආගන්තුක විශේෂයක් කියන්නේ තම ස්වභාවික වාසස්ථානයෙන් පිටත පවතින වෙනත් භූගෝලීය ප්‍රදේශයකට හඳුන්වා දුන්න විශේෂයක්. හරි. මේ හඳුන්වා දුන්න විශේෂ හඳුන්වා දී තිබෙන්නේ සමහර වෙලාවට හිතාමතාම මිනිසාගේ විවිධ වාණිජ අරමුණු පෙරදරි කරගෙන. සමහර වෙලාවට මේ හඳුන්වා දීම් අහම්බෙන් ඉබේටම සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මිනිස් අනුදැනුමකින් තොරව. දැන් මිනිසා හිතාමතා හඳුන්වා දෙනවා නම් අපි මේ හඳුන්වා දීම් වලට කියනවා ඍජු හඳුන්වා දීම් කියලා. අහඹු ලෙස සිදුවන හඳුන්වා දීම් අපි හඳුන්වනවා වක්‍ර හඳුන්වා දීම් කියලා. හරි? ගොඩක් වෙලාවට ඍජු හඳුන්වා දීමක අපවිත්‍ර කාරකයක් තමයි වක්‍ර හඳුන්වා දීම් කියලා කියන්නේ. එහෙම වගන්තියක් තියෙනවා රිසෝස් බුක් එකේ. ගොඩක් දරුවන්ට ඔය වචනේ අදහස පැහැදිලි නැහැ. මොකද්ද මේ ඍජු හඳුන්වා දීම් වල අපවිත්‍ර කාරකයක් කියලා කියන්නේ? ඒකේ අදහස මේකයි. යම්කිසි අරමුණක් ඇතිව එක් ජීවියෙක්ව විදේශ රටකින් අපේ රටට හඳුන්වා දෙනවා. හැබැයි ඒ ජීවියා හඳුන්වා දෙනකොට අපි හිතමු ඒක ශාකයක් කියලා. ඒ ශාකය හඳුන්වා දෙනකොට ඒ ශාකය ගේන පස්සාම්පලේ අපි බලාපොරොත්තු නොවන වෙනත් ජීවියෙක් එන්න පුළුවන්. සමහර වෙලාවට ඒ පස්සාම්පලේ තියෙන්න පුළුවන් වෙනත් ජීවියෙක්ගේ බිත්තර. ඒ බිත්තර පිපිරිලා එනවා ඒ කුඩා ජීවීන්, කීට අවදි වගේ ජීවීන්. ඒ අය අපේ පරිසරයේ තත්ත්වවලට හුරු වෙලා ඒ අය වර්ධනය වෙලා තමන්ගේ ගහණය නිර්මාණය කරගන්න පුළුවන්. හැබැයි අපි ඒ අයව බෝ කරන, ඒ අයව ලංකාව පුරා රට පුරා ව්‍යාප්ත කරන අරමුණෙන් නෙමෙයි ගෙනාවේ. එතකොට ඍජු හඳුන්වා දීම තමයි අර ගෙනාපු ශාකය. නමුත් ඒ ශාකයේ පස්සෙක්ක ඉඳලාපු වෙනත් ජීවියෙක් නැත්නම් වෙනත් ශාක කොටසක් ඒවා හිතාමතා කරපු දේවල් නෙමෙයි. ඒ නිසා තමයි කියන්නේ ඍජු හඳුන්වා දීමක අපවිත්‍ර කාරකයක් ලෙස තමයි වක්‍ර හඳුන්වා දීම අපි අදහස් කරන්නේ. හරි. ඉතින් එතකොට මේ ඍජු හඳුන්වා දීම් සඳහා උදාහරණ තමයි අපේ රිසෝස් බුක් එකේ දීලා තියෙන්නේ. මොකද ඍජු හඳුන්වා දීම් වලදී මිනිස් මැදිහත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම යම්කිසි වාණිජමය අරමුණක් මේකට හේතු වෙලා තියෙනවා. දැන් හොඳම ඍජු හඳුන්වා දීමක් තමයි දරුවෝ තිලාපියා කියන මත්ස්‍යයා. මම විශේෂ දේශෙන් තව ටිකක් බාහිරව ඕගලන්ට කරුණු කීපයක් කියන්නම්. මේ තිලාපියාව අපිට හඳුන්වා දුන්නේ අප්‍රිකාවෙන්. ඇත්තටම අප්‍රිකාවෙන් තිලාපි දෙවර්ගයක් හඳුන්වා දුන්නා. ඔරියක්‍රෝමිස් නයිලෝටිකස් නයිල් තිලාපියා, අනිත් එක්කෙනා ඔරියක්‍රෝමිස් මොසැම්බිකස් මොසැම්බික් තිලාපියා. මේ දෙන්නම අප්‍රිකානු තිලාපීන් වර්ග දෙකක් හඳුන්වා දුන්නේ කොහෙටද? අපේ රටේ වැව්වලට, අභ්‍යන්තර ජලාශවලට. ඇයි? රටේ අභ්‍යන්තර දීවර කර්මාන්තය අරමුණු කරගෙන තමයි හඳුන්වා දුන්නේ. මෙන්න එහෙනම් අරමුණ අභ්‍යන්තර දීවර කටයුතු සඳහා, අභ්‍යන්තර දීවර කටයුතු සඳහා තමයි හඳුන්වා දුන්නේ. ඊළඟට මේ සුද්දෝ අපිට හඳුන්වා දුන්න වැදගත්ම ශාකයක් තියෙනවා. මෙයාගේ විද්‍යාත්මක නාමයෙන්ම මෙයා අපේ රටේ නෙමෙයි කියලා පේනවා. හෙවියා බ්‍රසීලියෙන්සිස්. හරි? රබර් ශාකය හඳුන්වා දුන්නේ මොනකටද? අපේ රටේ වැවිලි කර්මාන්තය සඳහා. වැවිලි කර්මාන්තය අරමුණු කරගෙන තමයි අපිට මේවා හඳුන්වා දුන්නේ. මෙන්න ඍජු හඳුන්වා දීම් වලට උදාහරණ. හරි. දැන් ඔබට පැහැදිලි දරුවෝ විදේශික ආගන්තුක විශේෂයක් කියන්නේ කාටද කියලා. කාටද? තම ස්වභාවික වාසස්ථානයෙන් පිටත බාහිර වෙනත් භූගෝලීය ප්‍රදේශයකට හඳුන්වා දුන් විශේෂ. ආගන්තුක විදේශික විශේෂ ආකාර දෙකකට අපිට කියන්න පුළුවන්. මිනිසාගේ හිතාමතාම සිදු කරන, මිනිස් බලපෑමෙන් සිදුවන ඍජු හඳුන්වා දීම් සහ අහඹු ලෙස සිදුවන වක්‍ර හඳුන්වා දීම්.
ඍජු හඳුන්වා දීම් සිද්ධ කරන්නේ ඇයි යම්කිසි වාණිජමය අරමුණක් සඳහා. උදාහරණ දෙකක් තියෙනවා රිසෝස් බුක් එකේ තිලාපියා අභ්‍යන්තර දීවර කටයුතු වලට ඒ වගේම රබර් වැවිලි කර්මාන්තය සඳහා. හරිද? right. අපි දැන් හතරවෙනි එකට යන්නේ. බලන්න අනුපිළිවෙලට සාකච්ඡා කරන් යනවා. හතරවෙනි එක තමයි පර්යටන විශේෂ. දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ මේ පර්යටනය කියන්නේ මොකක්ද කියලා. හරි? මේ වචනේ දන්නේ නැති දරුවෝ ඉන්නවා ගොඩක් අය. මෙතනත් අර්ථ දැක්වීමක් තියෙනවා. හරි? ඍතු මගින් තීරණය කළ හෝ පුරෝකතනය කළ හැකි ලෙස එක් තැනකින් තවත් තැනකට ජීවියෙක් සංචරණය වෙනවා නම් ගමන් කරනවා නම් අපි ඒකට කියන්නේ පර්යටනය කියලා. බලන්න අර්ථ දැක්වීම ආයිත් මං කියනවා. දැන් මාත් එක්කම පාඩම් කරගන්න පුළුවන් ඔයගලන්ට. ඍතු මගින් තීරණය කළ හා පුරෝකතනය කළ හැකි ලෙස. දැන් මේ ජීවියාට සංචරණය කරන්න සිද්ධ වෙලා තියෙනවා එක තැනක ඉඳලා තවත් ප්‍රදේශයකට. ඒකට හේතු වුණා එක්කෝ ඍතු මගින් තමයි මේ සංචරණය තීරණය කළේ. ඒ කියන්නේ එක්තරා ප්‍රදේශයක වාසය කරන ජීවියෙක්ට මුහුණ දෙන්න වෙනවා ශීත ඍතුවට. හැබැයි ශීත ඍතුව එයාට සුදුසු නෑ මේ කාලෙට. විශේෂයෙන්ම මේ පර්යටනය කරන එකේ මූලික අරමුණ තමයි ජීවින්ගේ ප්‍රජනන ක්‍රියාවන්ට මේ පාරිසරික තත්ත්ව වලින් ඇතිවෙන අහිතකර බලපෑම මග අරින්න. හරි? එතකොට ඒ අහිතකර ශීත ඍතු කාලයක් එයාගේ ස්වභාවික පරිසරයේ එනකොට එයා වහාම මාරු වෙනවා උෂ්ණ කලාපේ නැත්නම් මේ ඝර්ම කලාපේ අපේ වගේ රටවල් වලට එනවා. හරි? එහෙනම් ඍතු මගින් තීරණය කළ හෝ පුරෝකතනය කළ හැකි ලෙස සමහර ජීවීන් පුරෝකතනය කරනවා කියන්නේ මේ අනාවැකි පළ කරනවා අනුමානයෙන් පැමිණෙනවා. එතකොට එක තැනක ඉඳලා තව තැනකට සංචරණය වෙනවට තමයි පර්යටනය කියන්නේ. දැන් අර්ථ දැක්වීම ආයිත් කියනවා හොඳට පාඩම් කරගන්න. ඍතු මගින් තීරණය කළ හා පුරෝකතනය කළ හැකි ලෙස ජීවීන් එක් තැනක සිට තවත් තැනකට සංචරණය වීම තමයි පර්යටනය කියන්නේ. ඇයි පර්යටනය කරන්නේ? ප්‍රජනනය සඳහා බලපාන අහිතකර පාරිසරික තත්ත්ව මොනා කරන්නද? මග අරින්න. හරි? ඉතින් මෙහෙම පර්යටනය වන ජීවීන් දෙදෙනෙක් විශේෂයෙන්ම අපිට මේ පර්යටන ජීවීන් කියපුවා මතක් වෙන්නේම කාවද? පක්ෂීන්. අපි කියන්නේ සංචාරක පක්ෂීන් කියලා. මේගොල්ලන්ට තව ලස්සන නමක් කියනවා නිහාරියන් කියලා. හරි? නිහාරියන් කියලත් සමහර පොත්වල දකින්න ලැබෙනවා. මේ සංචාරක පක්ෂීන්ටම අපිට ප්‍රධාන දෙන්නෙක් ඉන්නවා අපේ රිසෝස් බුක් එකේ දීලා. හැබැයි මේගොල්ලන්ගේ සාමාන්‍ය නම් දීලා තියෙන විද්‍යාත්මක නම් නෙමෙයි. සුදු රෙදි හොරා. මෙයාට කොමන් නේම් එක තමයි ඉන්දියන් ෆ්ලයි කැචර් කියලා තමයි මෙයාව හඳුන්වන්නේ. අනිත් එක්කනත් අපි අහලා තියෙන කෙනෙක් අවිච්චියා. අවිච්චියාගේ කොමන් නේම් එක තමයි ඉන්දියන් පිට්ටා. ඒ වචන දෙකම ඉන්දියන් ෆ්ලයි කැචර් සහ ඉන්දියන් පිට්ටා කියන දෙකම විද්‍යාත්මක නාමයන් නෙමෙයි. ඒ නිසා ඒවා ලියලා යටින් ඉරි ඇඳීම හෝ මුද්‍රණයේදී අලාකුරු භාවිතයක් අවශ්‍ය වන්නේ නැහැ. හරි. ඒක තමයි පර්යටන විශේෂ ගැන අපිට කියන්න තියෙන්නේ. දැන් මම ඊළඟට මාතෘකාවට එන්නම් අවශිෂ්ට විශේෂ. අවශිෂ්ට විශේෂ ගැනත් කතා කරමු. හරි. දැන් ළමයි සමහර ජීව විශේෂ අද වෙනකොට තනි තනිව අපි කියන්නේ හුදකලාව හෝ එහෙම නැත්නම් කුඩා සීමිත සංඛ්‍යාවකින් කුඩා භූමි ප්‍රදේශයක් තුල විතරයි පැතිරිලා ඉන්නේ. ලෝකෙම්ම එයා එක්තරා ප්‍රදේශයකට විතරක් සීමා වෙලා ඉන්නවා. හෝ එහෙම ජීවීන් තනි තනිව ඉන්නවා. හරි? ඊටාම සුළු ප්‍රමාණයක්. හැබැයි අද එහෙම වුණාට වර්තමානයේ එහෙම වුණාට අතීතයේදී එයා පෘථුවිය පුරාම පුළුල් විදිහට පැතිරලා හිටියා කියන්නත් සාක්ෂි තියෙනවා. යම් යම් හේතු නිසා ඒ අය ඒ ප්‍රදේශවලින් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ලෝකෙන් වඳ වෙලා නැහැ. අදටත් පෘථුවියේ ඉන්නවා යම් සුළු ප්‍රදේශ ප්‍රමාණයකට සීමා වෙලා සීමිත සංඛ්‍යාවකින් පොඩි ඉලක්කමකින් ලොකු ගහනයක් විදිහට නෙමෙයි. හරි? අන්න එහෙම ඉන්න විශේෂවල අද ඉතුරු වෙලා තියෙන දේ අපි ඉතිරියට කියන්නේ ශේෂය කියලානේ. ඒ ශේෂයට තමයි අවශිෂ්ට විශේෂ කියන්නේ. දැන් විභාගෙදී අහුවොත් කොහොමද මේක ලියන්නේ? හරි? විභාගෙදී ලියන්නේ මෙහෙමයි. අතීතයේදී ලෝකේ පුරා පැතිර තිබූ නමුත් වර්තමානයේදී හුදකලාව හෝ ඉතා සීමිත සංඛ්‍යාවලින් සීමිත ප්‍රදේශයකට සීමා වී ඇති විශේෂයක ශේෂය තමයි අවශිෂ්ට විශේෂ කියන්නේ. විවිධ හේතු කාරණා නිසා
ඒගොල්ලන් ලෝකේ ඒ හිටපු විවිධ ප්‍රදේශවලින් අද වෙනකොට නැති වෙලා ගිහිල්ලා සුළු ප්‍රදේශයක විතරයි ඉතුරු වෙලා ඉන්නේ. හරි. එතකොට අවශිෂ්ට විශේෂ වලට උදාහරණ තුනක් තියෙනවා. දැන් මේ උදාහරණය කොමන් නේම් එකක්. ටුවටාරා. මේක යටින් ඉරියන් අවශ්‍ය නැහැ. හරි මේ සාමාන්‍ය නමක් සිංහලෙන් ලියනවා නම් මෙන්න ටුවටාරා. නම කියද්දිම දැනෙනවා අපිට නම් සම්බන්ධ අපේ පැත්තේ කෙනෙක් නෙමෙයි මෙයා. මෙයා ඉන්නේ මෙයාව දකින්න ඕන නම් අදටත් යන්න පුළුවන්. නවසීලන්තයේ ආශ්‍රිත කුඩා දූපත් කීපයක් තියෙනවා. නවසීලන්ත රජයට අයිති. ඒ කුඩා දූපත්වල තමයි මෙයා වාසය කරන්නේ. අන්තර්ජාලය පරිශීලනය කරොත් ටුවටාරා කියන්නේ දරුවෝ මේ තලගොයෙක්ට වඩා පොඩි හැබැයි කටුස්සෙක්ට වඩා ලොකුයි. ඒ අතරමැද මට්ටමේ ඉන්න උරගයෙක් තමයි ටුවටාරා කියන්නේ. ඒතර අද වෙනකොට ටුවටාරා නවසීලන්තයේ කුඩා දූපත් ප්‍රමාණයක විතරයි ඉතිරි වෙලා ඉන්නේ. දැන් අපේ රටට අදාළ උදාහරණක් තියෙනවා. ඔන්න මං ගණනාමය යටින් ඉරකුත් ඇන්දා ලිංගියුලා SP. මේ ලිංගියුලාගේ සාමාන්‍ය නම තමයි ලාම්පු බෙල්ල කියලායි මෙයාව හඳුන්වන්නේ. මෙයාව අද ලංකාවේ දකින්න පුළුවන්ද? පුළුවන්. කොහෙද? ඔයා යන්න ඕනේ ත්‍රිකුණාමලයට. ත්‍රිකුණාමලේ තඹලගමුව කියලා බොක්කක් තියෙනවා. ඒ තඹලගමුව බොක්කාශ්‍රිතව තමයි ලාම්පු බෙල්ල අදටත් දකින්න ලැබෙනවා. සුළු සමාජිකයන් ප්‍රමාණයක් සීමිත ප්‍රමාණයක් අදටත් ඉන්නවා. ලිංගියුලා SP ලාම්පු බෙල්ල. ඊළඟට තුන්වෙනි කෙනා බලන්න ගණනාමයක් ඉච්තියෝපිස්. මෙයාගේ සම්පූර්ණ නම කියනවා නම් ඉච්තියෝපිස් ග්ලූටිනෝසස්. රිසෝස් බුක් එකේ ගණනාමය විතරයි දීලා තියෙන්නේ. ඉච්තියෝපිස් ග්ලූටිනෝසස් කියන්නේ කාටද? පණු ගෙම්බා. මේ ගෙම්බා හරි විශේෂ ගෙම්බෙක්. මෙයාව හඳුන්වන්නේ ආදිකල්පිත උභයජීවියෙක්. ගෙම්බ කියන නමේම තියෙනනේ මෙයා උභයජීවියෙක්. හැබැයි ඇයි මෙයාට පණු ගෙම්බ කියන්නේ? පණුවෙක් වගේ සිලින්ඩරාකාර දේහයක් තියෙන්නේ. හැබැයි පාද රහිතයි. කකුල් නැහැ. පාද රහිතයි. එතකොට පණු ආකාර සිලින්ඩරාකාර දේහයක් තියෙන පාද රහිත ආදිකල්පිත උභයජීවියෙක් තමයි පණු ගෙම්බ කියන්නේ. මෙන්න ඉච්තියෝපිස්. මේක අය තමයි අවශිෂ්ට විශේෂ. තව එකපාරක් අපි මතක් කරමු. අවශිෂ්ට විශේෂයක් කියන්නේ කාටද? ලෝකේ පුරා අතීතයේදී පුළුල්ව පැතිරුණු වර්තමානයේ හුදකලාව හෝ ඉතා සීමිත සංඛ්‍යාවලින් සීමා සහිත ප්‍රදේශවල සීමිත ප්‍රදේශවල පමණක් දක්නට ලැබෙන විශේෂයක ශේෂය තමයි අවශිෂ්ට විශේෂ කියලා කියන්නේ. දැන් දරුවෝ අපි ඊළඟට යන්නේ දජේදාරී විශේෂවලට. මොකද්ද මේ දජේදාරී කියන්නේ? right. මේමයි. විශේෂයෙන් සංරක්ෂණය කරන්න ඕන පරිසර පද්ධතියක් නිරූපණය කරන්න සංකේතයක් විදිහට යොදා ගන්නවා නම් යම් ජීව විශේෂයක් ඒ ඇයට තමයි අපි කියන්නේ දජේදාරී විශේෂ කියලා. විශේෂයෙන් සංරක්ෂණය කළ යුතු පරිසර පද්ධතියක් නියෝජනය කරන්න සංකේතයක් සිම්බල් එකක් විදිහට යොදා ගන්න විශේෂ තමයි අපි කියන්නේ දජේදාරී විශේෂ කියලා. හරි? දැන් මේ දජේදාරී විශේෂ වලට ලෝක මට්ටමින් ඉන්න ප්‍රසිද්ධ සත්තු කීප දෙනෙක් ඉන්නවා. එකක් තමයි ඉන්දියාවේ ඉන්න බෙන්ගාලි ටයිගර්, බෙන්ගාලි ව්‍යාග්‍රයා කියන එක්කෙනා. හරි? ඒ වගේම චීනයේ ගත්තොත් ටක් ගාලා අපිට මතක් වෙන සතා කවුද? චීනයේ යෝධ පැන්ඩා. ඒ වගේම ශ්‍රී ලංකාවට අදාළව අපේ රිසෝස් බුක් එකේ දීලා තියෙනවා කැහිබෙල්ල කියන ඒකදේශික දැකුම් කළු පක්ෂියෙක් අපිට ආවේනික කෙනෙක්. ශරීරයේ වර්ණ කීපයක්ම දරන පක්ෂියෙක් ඉන්නවා. ඒ අය. දැන් යම්කිසි ළමයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. කැලෑවක නැත්තම් වනාන්තරයක ඉන්න ජීවීන්ගෙන් කොහොමද දජේදාරී ජීවියෙක් වෙනස් වෙන්නේ? අනිත් අයගෙන් වෙන් වෙන්නේ කොහොමද? මොකද වනාන්තරයක ඉන්න එහෙම නැත්තම් පරිසර පද්ධතියක ඉන්න හැම ජීවියම දජේදාරී වෙන්නේ නැහැ. ඒ ජීවීන්ගෙනුත් එක්කෙනෙක් දෙන්නෙක් වර්ගයක් දෙකක් තමයි දජේදාරී වෙන්නේ. දජේදාරී වෙන්න නම් ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. මේ බලන්න. එකක් අනිවාර්යයෙන්ම මෙයා අවදානමට ලක් වෙන්න ඕනේ. ඒක මෙයාට තර්ජනයක් තියෙන්න ඕනේ. අවදානමට ලක්වීම අංක 1. දජේදාරී විශේෂයක් විදිහට තෝරගන්න ජීවියාට අනිවාර්යෙන් තර්ජනයක් එල්ල වෙන්න ඕනේ බාහිරින්. දෙවැනි එක තමයි එයාගේ සිත් ගන්නා සුළු බවක් තියෙන්න ඕනේ. සමහර ජීවීන් ඉන්නවා අපි කියන්නේ නිකන් මෙලෝ රහක් නැහැ කියලා. ඒ වගේ වෙන්න බෑ.
දැක්කම ආස හිතෙන්න ඕනේ. සිත් ගන්නාසුළු බවක් තියෙන්න ඕනේ. මේ අපි කතා කරපු උදාහරණත් එක්ක අපි ඊට පස්සේ ගලපලා බලමු මේක. තුන්වෙනි කාරණාව තමයි සුවිශේෂ ලක්ෂණ සහිත වීම නිසා මහජන සහාය හා පිළිගැනීම විශාල වශයෙන් ලබාගත හැකිවීම. දැන් මේ දජේදාරී විශේෂවලට තෝරගන්න ජීවියෙක්ට අනික් ජීවීන්ට වඩා විශේෂ ලක්ෂණ තියෙනවා. ඒ විශේෂ ලක්ෂණ නිසාම මහජනතාවගේ වැඩි අවධානයක් යොමු වෙනවා මේ විශේෂ සම්බන්ධයෙන්. ඒ නිසාම ප්‍රජාවේ සහයෝගය පිළිගැනීම ලොකුවට විශාල ප්‍රමාණයෙන් ලබා ගන්න පුළුවන්. දැන් මම මේකට ගන්න පන්තිවලදී ගන්න උදාහරණයක් මම කියන්නම්. හරි මම හැම පන්තියකම ගන්න සරල උදාහරණයක් තියෙනවා. දැන් අපි චීනයේ යෝධ පැණ්ඩ ගමු. දැන් මෙහෙම හිතන්න. චීනයේ යෝධ පැණ්ඩාවන් වාසය කරන දැන් චීනයේ යෝධ පැණ්ඩගේ ප්‍රධානම ආහාරය තමයි එක්තරා උණ ශාකයක ලපටි පත්‍ර තමයි කන්නේ. හැම උණ ගහක්ම මෙයාගේ ආහාරයට ගන්නෙ නැහැ. එක්තරා උණ වර්ගයක් තියෙනවා. ඒකෙත් ලපටි පත්‍ර තමයි ගන්නෙ, මෝරච්ච පත්‍ර ගන්නෙ නැහැ ආහාරයට. එතකොට එහෙම උණ වනාන්තරයක් හරහා පොඩි උණ වනාන්තරයෙන් පොඩි කොටසක් අහුවෙන්න හයිවේ එකක් හදනවා කියලා හිතන්න. අධිවේගී මාර්ගයක් හදන්න මේ ඉංජිනේරුවෝ තීරණය කරනවා. ඒගොල්ලන් සැලසුමක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ සැලසුමේදී අර උණ වනාන්තරයෙන් සුළු ප්‍රමාණයක් හරහා යන විදිහට මේ සැකස්ම එන්නේ. එතකොට මේක ආරංචි වුණාම පරිසරවේදීන් මේ සත්ව සංගම් වලින් මේ සතුන් ආරක්ෂා කරන ඒ අය මේකට විරෝධය පානවා. ඒ අයගේ විරෝධතා ව්‍යාපාරයට මේ අවශ්‍ය ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා මාධ්‍ය ආයතන වලට කතා කරනවා. එතකොට මාධ්‍යයන් දැනුවත් කරන්නේ කොහොමද? මේ උණ වනාන්තරයක් තියෙනවා. මේකේ දුර්ලභ ගණයේ සත්ව විශේෂයක් වන පැණ්ඩා ඉන්නවා. පැණ්ඩලා ලෝකයේම ස්වභාවිකව ඉන්නේ චීනේ පමණයි. අනෙක් රටවල් කීපයක විතරක් සත්වෝද්‍යානවල ඉන්නවා. දැන් මේ වනාන්තරයේ පැණ්ඩලා අපි හිතමුකෝ 500ක් ඉන්නවා කියලා. හරි? එතකොට මෙන්න මේ තොරතුරු ටික ලබා දෙනවා. මේක රැක ගන්න ඕනේ. මේ සත්වයාට හානියක් වෙනවා මේ වගේ සංවර්ධන ව්‍යාපෘතියක් නිසා. ඒකට එරෙහිව අපි උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරනවා. මේකට ඔබේ සහාය ලබා දෙන්න. හරි? එතකොට ඔබ හිතන්න පැණ්ඩා කියන ජීවියාට වඩා දුර්ලභ ජීවීන් ඉන්න බැරිද ඔය උණ වනාන්තරය තුල ඉන්න පුළුවන්. අපි හිතමුකෝ කටුස්සෙක් කියලා. එක්තරා චීනයේ ආවේනික කටුස්සෙක් ඉන්නවා. ඒ කටුස්ස සමහර විට ඉන්න පුළුවන් ඔය උණ වනාන්තරයේම විතරයි ඉන්නේ 20ක් වෙන්න පුළුවන්. ඒතර මුළු ලෝකෙටම ඉන්නේ 20යි. එතන විතරයි ඉන්නේ. හැබැයි මේ උණ වනාන්තරයේ පැණ්ඩලා 500ක් ඉන්නවා. සමහරට චීනෙම ඉන්නවා පැණ්ඩලා 10000ක් විතර. දැන් හිතලා බලන්න කාටද මේ හයිවේ එක හදන එකෙන් වැඩිම හානියක් තියෙන්නේ, වැඩිම තර්ජනයක් තියෙන්නේ? අර පැණ්ඩලා 500ට වඩා ඉතාම අඩුවෙන් ඉන්න ලෝකෙටම 20ක් ඉන්න අර දුර්ලභ කටුසු විශේෂය. හැබැයි මේ කටුසු විශේෂයේ සිත් ගන්නා සුළු බවක් නැත්තම්, කැපී පේන පැහැදිලි ලක්ෂණ නැත්තම්, මේ කටුසු විශේෂය ගැන සමහර විට චීන මිනිස්සුත් හරියටම දන්නේ නැත්තම්, මේ කටුසු විශේෂය ගැන මාධ්‍ය හරහා දැනුවත් කරලා මිනිස්සුන්ගේ අවධානය, මේ ව්‍යාපෘතිය කරන්න යන නිලධාරීන්ගේ අවධානය ගන්න පුළුවන්ද? ගන්න බෑ. හරි? ගන්න නම් පොපියුල ජනප්‍රිය විශේෂයක් වෙන්න ඕනේ. හරි? එහෙම ජනප්‍රිය විශේෂයක් තමයි පැණ්ඩා කියන්නේ. පැණ්ඩාවන් ඉන්න සත්වෝද්‍යානවල ලොකු ප්‍රචාරයක් දියත් කරනවා සංචාරකයන්ට, එන ප්‍රේක්ෂකයන්ට මේ පැණ්ඩලට සම්බන්ධ අලුත් තොරතුරු වලට අදාළව. දැන් උදාහරණයක්, සමහර සත්වෝද්‍යානවල අලුත් පැණ්ඩා පැටවුන් නිපදිනවා. මොකද පැණ්ඩලගේ ප්‍රජනක ශීඝ්‍රතාවය ගොඩක් අඩුයි. හරි? වරකට බිහිවන පැණ්ඩා පැටවුන් ප්‍රමාණය හරිම අඩුයි. හරි? නිරෝගී පැණ්ඩා පැටවුන් ලෝකේ හරි අඩුවෙන් ඉන්නේ. ඒ නිසා තමයි මේ ගහණයට ලොකු තර්ජනයක් වෙලා තියෙන්නේ. ඒතකොට පැණ්ඩා පැටයෙක් ඉපදිලා ඒක මහජන ප්‍රදර්ශනයට එනකොට ඒ කාලෙට සත්වෝද්‍යාන වලට විශාල සංචාරකයින්, ඒ නරඹන්නන් ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ හරහා විශාල ආදායමක් ලැබෙනවා.
හරි? ඒ නිසා මේ පැන්ඩලට මේ ආකර්ෂණය ලැබිලා තියෙන වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. ඒගොල්ලන්ගේ අවදානමටත් වඩා ඒගොල්ලන්ගේ තියෙන සිත් ගන්නා සුළු බවට. ඔයා දැකලා තියෙනවා නම් වීඩියෝ දර්ශන වලින් පොඩි පැන්ඩ පැටවුන් සෙල්ලම් කරන විදිහ, ඔවුන්ගේ දෙමව්පියන් එක්ක ඔවුන් ගත කරන විදිහ, සංචාරකයන්ගේ, නරඹන්නන්ගේ, ප්‍රේක්ෂකයන්ගේ ලොකු ආකර්ෂණයක් දිනා ගන්න දේවල්. ඒතකොට ඒ වගේ අවස්ථා නිසා මිනිස්සු අතර හරි ජනප්‍රියයි. මිනිස්සුන්ගේ ලොකු ප්‍රසාදයක් තියෙනවා මේ පැන්ඩාවන්ට. අර කටුස්සන්ට වඩා. එතකොට පැන්ඩලට මෙහෙම හානියක් වෙනවා කියලා දැනෙනකොට මිනිස්සු අවදි වෙනවා. මිනිස්සු මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට උදව් දෙනවා. ඒකයි කියන්නේ සුවිශේෂ ලක්ෂණ සහිත නිසා මහජන සහාය පිළිගැනීම ලොකුවට ගන්න පුළුවන්, විශාල වශයෙන් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එතකොට මිනිස්සු, ජනතාව, මාධ්‍ය, පරිසරවේදීන්, මේ පරිසරයට ආදරය කරන කට්ටිය මේ වැඩේට විරෝධය පාන්න එදාට එනවා. එතකොට මේ ව්‍යාපෘතිය කරන බලධාරීන්ට මේ අඩියක් පස්සට ගන්න වෙනවා තමන් ගත්ත තීරණය ගැන. නැවතත් පරිසර වාර්තාවක් ඉදිරිපත් කරන්න වෙනවා. අන්න එතනදී තීරණයක් ගන්නවා මේ උණවනාන්තරය මගහැරලා පොඩි වක්‍ර ස්වභාවයකින් අපි මේ මාර්ගය හදමු හානියක් වෙන්න නොදී කියලා. දැන් ඒකෙන් වාසිය උනේ කාටද? සම්පූර්ණයෙන්ම වනාන්තරයට වෙන්න ගියපු ලොකු හානියක් වැළකුණා. ඒ හානිය වැළකීමෙන් පැන්ඩලත් ආරක්ෂා වුණා. වනාන්තරයේ තියෙන උණගස් ටිකයි අනිකුත් ගසුත් ආරක්ෂා වුණා. අනික් ශාක විශේෂයි. ඇයි? අර දුර්ලභ කටුසු විශේෂ, තව ඉන්න දුර්ලභ විශේෂ, කැපී පේන්නේ නැති, අපි කියන හයිලයිට් වෙන්නේ නැති විශේෂ සියල්ල ආරක්ෂා වෙනවා. මම මේ සංකල්පයට පෞද්ගලිකව මාර ආසයි. ඒකට හේතුව මොකද්ද? දජේදාරී විශේෂ කීපයකට, පරිසර පද්ධතික දජේදාරී විශේෂ දෙක තුනක් ඉන්න පුළුවන්. ඒතර ඒ කීපයකට ලැබෙන ප්‍රසිද්ධිය පිළිගැනීම නිසා එම විශේෂත් අර හයිලයිට් වෙන්නේ නැති, කැපී පේන්නේ නැති අනෙකුත් විශේෂත් සමස්ත පරිසර පද්ධතියමත් අපිට රැක ගන්න පුළුවන්. මේක මාර වැදගත් පාරිසරික සංකල්පයක්. මේ සංකල්පෙන් එක විශේෂයක් දෙකක් නෙමෙයි. ඒ පරිසර පද්ධතියේ සියලු විශේෂත් සමස්ත පරිසර පද්ධතියමත් රැක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේ සංකල්පයකයි වැදගත්කම. හරි? දැන් ඉන්දියාවේ බෙන්ගාලි ව්‍යාග්‍රය කියන හරිම දැකුම් කළු සත්වේ. දරුණු සතෙක් වුණාට හරිම දැකුම් කළුයි. සිත් ගන්නා සුළු බවක් තියෙනවා. දැන් අපේ රටේ කැහිබෙල්ලා ගැන පවා සමහර අය දන්නේ නැති වුණාට හරිම දර්ශනීය ලස්සන පක්ෂී. අර ශරීරයේ තියෙන වර්ණ නිසා. හරි? ඒ නිසා දජේදාරී සංකල්පය ගැන ඔයගලන්ට මම පුළුල් අවබෝධයක් ලබා දුන්නා. මෙන්න මේ කරුණු තුන අහන්න පුළුවන්. දැන් අපි ඊළඟට යන්නේ මූලස්ථාන විශේෂ ගැන කතා කරන්න. මේ බලන්න. කාටද මූලස්ථාන විශේෂයක් කියලා කියන්නේ? මූලස්ථාන විශේෂ. මේක සරල අර්ථ දැක්වීමක් තියෙන්නේ. කිසියම් පරිසර පද්ධතියක ස්ථාවර බව සහ ක්‍රියාකාරීත්වයේ කෙරෙහි වැදගත් කාර්යභාරයක් ඉටු කරන ජීව විශේෂ වලට තමයි අපි කියන්නේ මූලස්ථාන විශේෂ. දැන් මේක සමහර පොත්වල තියෙනවා මුල්ගල් විශේෂ කියලාත්. හරි? ඒතර මේ විශේෂය මගින් ඒ පරිසර පද්ධතියේ ස්ථාවර බවට දායක වෙනවා. ඒ පරිසර පද්ධතියේ ක්‍රියාකාරීත්වයට වැදගත් කාර්යයක් ඉටු කරනවා. ඉතින් මේ විශේෂයක් මේ පරිසර පද්ධතියෙන් ඉවත් කරොත් නැත්නම් මේ විශේෂයක් පරිසර පද්ධතියෙන් විනාශ වෙලා ගියොත් වැඩි කල් යන්න කලින් ඒ පරිසර පද්ධතිය කඩාගෙන වැටෙනවා, බිඳ වැටෙනවා. නැත්නම් ඒ පරිසර පද්ධතිය බිඳ වැටීමට නැඹුරුතාවයක් ඇති වෙනවා. එහෙම විශේෂ වලට තමයි අපි කියන්නේ මූලස්ථාන විශේෂ. දැන් රිසෝස් බුක් එකේ තියෙනවා උදාහරණයක් පොකුණක දක්ින්න ලැබෙන ශාක ප්ලවාංග තමයි මූලස්ථාන විශේෂයක් කියන්නේ. දැන් ශාක ප්ලවාංග කියන්නේ මේ පොකුණේ තියෙන ප්‍රාථමික නිෂ්පාදකයෝ, ආහාර හදන කට්ටිය. දැන් ඒතකොට මේගොල්ලන් මතය පෙන්නේ කවුද? ශාක භක්ෂක සමාජිකයෝ. දැන් ශාකමය කොටස් ප්ලවාංග ආහාරයට ගන්න මසුන් ඉන්නවා, පොඩි මස් මේ මාළු. අනේ ඒගොල්ලන් තමයි මේ ශාක භක්ෂකයෝ කියන්නේ. ඒතකොට ඒගොල්ලන්ව කන විශාල මත්ස්‍යයින් ඉන්නත් පුළුවන්. මත්ස්‍යයින් හෝ වෙනත් ජීවීන්. දැන් ප්ලවාංග ටික පරිසර පද්ධතියෙන් අයින් කළොත්, එහෙම නැත්නම් මේ ශාක ප්ලවාංග පරිසර පද්ධතිය තුල විනාශ වුණොත් මොකද වෙන්නේ? අර ශාක භක්ෂක ජීවීන්ට අවශ්‍ය ආහාර ටික නැතුව යනවා. ඒතකොට ඒගොල්ලන් මරණයටපත් වෙනවා. ඒගොල්ලන් විනාශ වෙනකොට ඒගොල්ලන්ව අනුභව කරලා ජීවත් වෙච්ච අර මාංශ භක්ෂකයෝ ටික ඒ අය විනාශ වෙනවා. ඒ සමග ඒ සමස්ත පරිසර පද්ධතියම බිඳ වැටෙනවා. ඒ අයට තමයි එතකොට මූලස්ථාන විශේෂ කියලා කියන්නේ. හරි. ඒතර උදාහරණය තමයි පොකුණක පවතින ශාක ප්ලවාංග උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. අපි මේ විශේෂ සංකල්පයේ කතා කරන අවසානම විශේෂය තමයි ආක්‍රමණික විශේෂ. මේ බලන්න.
ආක්‍රමණික විශේෂ. ආක්‍රමණික ආගන්තුක විශේෂ කියලත් කියනවා. හරි. දැන් මම මේක මෙහෙම පෙන්නන්න පුළුවන් ඔයගලන්ට. ආගන්තුක විශේෂ තමයි මේ හැම එකක්ම. මේ හැම එකම ආගන්තුක විශේෂ. ආගන්තුක විශේෂයක් කියන්නේ කාටද? අර ස්වභාවික භූගෝලීය ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට ස්වභාවික වාසස්ථානයෙන් පිටත පවතින වෙනත් භූගෝලීය ප්‍රදේශයකට හඳුන්වා දුන්න විශේෂ වලට තමයි අපි කියන්නේ ආගන්තුක විශේෂ කියලා. දැන් මේ ආගන්තුක විශේෂ වලිනුත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමහරු විදේශීය ආගන්තුක විශේෂ. මේක අපි කතා කරා. විදේශීය ආගන්තුක විශේෂ ගැන අපි කතා කරා. ඊළඟ කාණ්ඩයේ තමයි ආක්‍රමණික ආගන්තුක විශේෂ. ආක්‍රමණික ආගන්තුක විශේෂ. දැන් මේ ආක්‍රමණික ආගන්තුක විශේෂ කියන්නේත් විදේශීය ආගන්තුක විශේෂ වලටම තමයි. හැබැයි හැම විදේශීය ආගන්තුක විශේෂයක්ම ආක්‍රමණික වෙන්නේ නැහැ. මේ විදේශීය විශේෂ වලිනුත් සුළු ප්‍රතිශතයක් තමයි ආක්‍රමණික තත්ත්වයටපත් වෙන්නේ. මේ ආක්‍රමණික තත්ත්වයටපත් වෙනවා කියන්නේ මොකද්ද? මේ අයව හඳුන්වා දෙනු ලබන නව පරිසරයේ තියෙනවනේ. ඒ පරිසරය තුල පුළුල් ලෙස පැතිරිලා ව්‍යාප්ත වෙලා දේශීය ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරනවා නම් අන්න ඒ වගේ සමාජිකයන්ට තමයි අපි කියන්නේ ආක්‍රමණික ආගන්තුක විශේෂ කියලා. දැන් මේගොල්ලන්ට මෙහෙම කරන්න ලොකු හැකියාවන් දෙකක් තියෙනවා. එකක් තමයි මේගොල්ලන්ගේ විශාල ප්‍රජනිතයක් තියෙනවා. ඒ කියන්නේ මේ අයට තමන්ගේ වර්ගය බෝ කරන්න පුළුවන් හරිම වේගයෙන් සහ විශාල සංඛ්‍යාවලින් වර්ගය බෝ කරන්න පුළුවන්. ඒ වගේම තමන් පැතිරෙන පරිසරය තුල ඒ පරිසරයේ ඇතිවන ඕනම කටුක තත්වයකට ඒ ඕනම දුෂ්කර තත්වයකට ඔරොත්තු දීමේ දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි? ඕනෑම පරිසර තත්වයක් දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි කියන්නේ කට්ට කන්න පුළුවන් කියලා. අන්න එහෙම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හැකියාවන් දෙක නිසා මොකද්ද හැකියාවන් දෙක? එකක් තමයි ඕනෑම පරිසර තත්වයක් දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අධික ප්‍රජනන ශීඝ්‍රතාවය නැත්නම් විශාල ප්‍රජනිතයක් නිපදවන හැකියාවක් තියෙනවා. ඒ හැකියාවන් දෙක නිසා තමයි මේගොල්ලන්ට පරිසර පද්ධතිවල මේගොල්ලන් අලුතෙන් හඳුන්වා දෙන පරිසර පද්ධතිවල ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙන්නේ. හරි? ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙනවා. එහෙම ව්‍යාප්ත වෙලා මොකද කරන්නේ? අර පරිසර පද්ධතිවල වටිනාකම් සහ ඒ පරිසර පද්ධති වලින් ඉෂ්ට වෙන සේවාවන් වෙනස් කරනවා. ඒවා දුර්වල කරනවා. ඒ වගේම ජෛව විවිධත්වයේ ෂේ වෙන්න බලපානවා මේගොල්ලන්. ඒ වගේම පරිසර හායනයට බලපානවා. පරිසරය විනාශ වෙන්න බිඳ වැටෙන්න දායක වෙනවා. දැන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්න ආක්‍රමණික විශේෂ වලට උදාහරණ දෙකක් රිසෝස් බුක් එකේ සඳහන් වෙනවා. උදාහරණ දෙක තමයි එකක් තමයි කළුතර ගොළු බෙල්ලා. ඒ කවුද? කළුතර ගොළු බෙල්ලා කියලා එයාව හඳුන්වනවා. තව නමක් තියෙනවා එයාට යෝධ අප්‍රිකානු ගෙවතු ගොළු බෙල්ලා කියලා. මේ බලන්න. කළුතර ගොළු බෙල්ලා. එහෙම නැත්නම් වෙන නමකින් කියනවා යෝධ අප්‍රිකානු ගෙවතු ගොළු බෙල්ලා කියලා. යෝධ අප්‍රිකානු ගෙවතු ගොළු බෙල්ලා. දැන් මෙයා කොහොමද අපේ රටට ආවේ? එක අවස්ථාවකදී ශාක විශේෂයක් ලංකාවට ගෙන්නනකොට ඒ ශාකය අඩංගු පසේ මේ කළුතර ගොළු බෙල්ලගේ බිත්තර තිබිලා තියෙනවා. පස් අංශු සමග මිශ්‍ර වෙච්ච. ඒ බිත්තර ඒ ශාකය අපේ රටේ දේශීය පසේ රෝපණය කරනකොට ඒ බිත්තරත් අපේ පසට එකතු වෙලා ඒ බිත්තර පිපිරලා ඇති වෙච්ච කුඩා කීට ජීවීන් ඔවුන් ඊට පස්සේ ක්‍රමයෙන් වර්ධනය වෙලා සුහුඹුලන් බවට පත් වෙලා ඊට පස්සේ ප්‍රජනනය කරලා මේ පරිසර තත්ත්ව වලට හැඩගැහිලා ප්‍රජනනය කරලා තමන්ගේ වර්ගය බෝ කරලා විශාල ගහනයක් බවට පත් වෙලා තියෙනවා. කළුතර ගොළු බෙල්ලා ලංකාවට ආවේ ඒ විදිහට. හරි? ඊළඟට මීට වසර 110කට විතර කලින් වසර 110කට පමණ පෙරදී අපේ රටට විසිතුරු ජලජ ශාකයක් විදිහට හඳුන්වා දුන්න ශාකයක් අද වෙනකොට ආක්‍රමණික වෙලා තියෙනවා. කොයිතරම් ආක්‍රමණිකයෙක්ද කියනවා නම් විශේෂයෙන්ම ලංකාවේ
මිරිදිය පරිසර පද්ධති තදින්ම ආක්‍රමණය කළා තියෙනවා. විශේෂයෙන්ම ඇල මාර්ග ගංගාවල මෙයා පුදුම විදිහට පැතිරලා තියෙනවා. මෙයාගේ නම ඕනම කෙනෙක් දන්නවා. කවුද? ජපන් ජබර. ඇත්තටම ජපන් ජබර ලංකාවට හඳුන්වා දුන්නේ මේ ආක්‍රමණික විශේෂයක් විදිහට මේ පරිසරයට හානි කරන්න නෙමෙයි. විසිතුරු පැලෑටියක් විදිහට විසිතුරු ජලජ ශාකයක් විදිහට තමයි හඳුන්වා දුන්නේ. නමුත් එයා අපේ පරිසර තත්ත්වවලට හුරු වෙලා අවසානයේදී ආක්‍රමණික තත්ත්වයට පත් වෙලා. ඒ නිසා මම අර කලින් කියපු කරුණ හොඳට මතක තියාගන්න. අපේ රටට හඳුන්වා දෙන විදේශික විශේෂ වලිනුත් ආක්‍රමණික තත්ත්වයට පත් වෙන්න ඉතා සුළු ප්‍රමාණයයි. හැබැයි ඒ සුළු ප්‍රමාණයට පුළුවන් පරිසර හායනය කරන්න, ජෛවිකත්වයේ ෂේ කරන්න, පරිසර පද්ධතිවල සේවාවන් ඒ වගේ දේවල් වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. හරි පරිසරයේ වටිනාකම් වෙනස් කරන්න හැකියාවක් තියෙනවා.